අදත් ඔයාලට අලුත් වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා අලුත් පාඩමකට. පාඩම ඇවිල්ලා linear programming model. බලමු මේ පාඩම මොකක්ද, මේකේ කොහොමද මොනවද අපිට කරන්න තියෙන්නේ, ගණන් හදන්නේ කොහොමද, මේ කියන දේවල් ටික අපි මුලින්ම බලමු. එහෙනම් බලමු මේ linear programming model කියන්නේ මොකක්ද කියන එක. linear programming model. මේකෙදි අපි කරන්නේ මේක ඇවිල්ලා management accounting වලට සම්බන්ධ දෙයක්. එතකොට management accounting වල නම් අපි දන්නවා managers-ලාට ඕනි decisions ගන්න. නැත්නම් managers-ලාගේ ව්‍යාපාරයක ඉන්න කළමනාකරුවන්ට එයාලගේ තීරණ ගන්න උදව් කරන එක තමයි management accounting වලදී කරන්නේ. එතකොට දැන් මේ linear programming වලට આવොත් එහෙම මේකෙදී අපි කතා කරන්නේ මෙන්න මේ කියන managers-ලා decisions ගන්නවා. ප්‍රධාන වශයෙන් ව්‍යාපාරයක කළමනාකරුවන් තීරණ ගන්නේ profit එකයි cost එකයි සම්බන්ධයෙන්. එතකොට මෙන්න මේ කියන profit එකයි cost එකයි සම්බන්ධයෙන් ගන්න තීරණ වලට එන්නේ ගන්න decisions වලට උදව් වෙන්න තමයි මෙන්න මේ කියන linear programming model කියන එක යන්නේ. එතකොට අපි profit එකක් නම් අපි කරන්නේ වැඩි කරගන්න. එහෙමත් නැත්නම් maximize කරගන්න තමයි අපි profit එකක් නම් බලන්නේ. cost එකක් නම් minimize කරගන්න නැත්නම් අඩු කරගෙන අපේ භාණ්ඩය හෝ සේවාව සපයන්න තමයි අපි බලන්නේ. එතකොට මෙන්න මේ කියන දෙක සම්බන්ධයෙන් තමයි linear programming වලදී කතා කරන්නේ. එතකොට අපි මේ කියන linear programming model එක අපි ගණන් ආකාර දෙන ගානක් තිබ්බොත් එහෙම ඒක අපි ආකාර තුනකට අපිට හදන්න පුළුවන්. එකක් තමයි equation method එක. දෙවෙනි එක graph method එක. තුන්වෙනි එක table method එක. equation method එකේදී අපි කතා කරන්නේ සමීකරණ හරහා කොහොමද මේ කියන profit එකක් තිබ්බොත් එහෙම ඒක maximize කරගන්නේ, නැත්නම් cost එකක් ගැන විස්තර දීලා තිබ්බොත් එහෙම cost එක කොහොමද minimize කරගෙන අවම පිරිවැය කොහොමද අපි හොයාගන්නේ, අන්න ඒ දේවල් කතා කරන එක තමයි equation method එකේදී. graph එකේදී නම් අපි ප්‍රස්ථාර ඇඳලි වලට කොහොමද profit එක maximize වෙන්නේ, maximum profit එක කීයද, ඒකේ unit සංඛ්‍යාවන් කීයද, ඒ දේවල් බලනවා. එතකොට table method එකේත් කරන්නේ මෙන්න මේ කියන maximum profit එක කීයද, මේ cost එකක් සම්බන්ධයෙන් නම් minimum cost එක කීයද, මේ දේවල් බලන එක තමයි මේකදී අපි කතා කරන්නේ. එතකොට මේ කියන ආකාර තුනෙන් කොයි ආකාරයට හැදුවත් ඔයාලට එන උත්තරේ සමානයි. අපි බලමු කොහොමද මේකේ ගානක් අරගෙන මේ කියන linear programming වල මෙන්න මේ method වලට අපි අරගෙන බලමු කොහොමද ගානක් හදන්නේ කියන එක. The company produce two products A and B. භාණ්ඩ වර්ග දෙකක් නිෂ්පාදනය කරන කම්පැනි එකක තොරතුරු තමයි අපිට මේ විදිහට දීලා තියෙන්නේ. එතකොට මුලින්ම කියනවා එයාලා භාණ්ඩ වර්ග දෙකක් නිෂ්පාදනය කරනවා A සහ B කියලා. මේ කියන එක A කියන භාණ්ඩයට සහ B කියන භාණ්ඩයක බලාපොරොත්තු වෙන ලාභය දීලා තියෙනවා අපිට. තව එයාලා මේ කියන භාණ්ඩය නිෂ්පාදනය කරන්න A සහ B කියන භාණ්ඩ දෙක නිෂ්පාදනය කරන්න මෙයාලා මැටීරියල්ස් වර්ග දෙකක් භාවිතා කරනවලු. මැටීරියල් 1 සහ මැටීරියල් 2 කියලා. ඒ දෙකේ මේ කියන භාණ්ඩ වර්ග දෙකට වෙන වෙනම භාවිතා වෙන ප්‍රමාණයන් එක යුනිට් එකක් හදන්න භාවිතා වෙන ප්‍රමාණයන් වෙන වෙනම දීලා තියෙනවා. ඊට පස්සේ යටින් දෙනවා සතියක මෙයාලගේ උපරිම භාවිතයන්. ඊට පස්සේ අපෙන් ඉල්ලන්නේ calculate the maximum profit. එතකොට අපේ මේ ගාණෙන් මෙයාලා බලාපොරොත්තු වෙන්නේ උපරිම ලාභය. එහෙනම් අපි බලමු අර මුලින්ම කිව්වා වගේ method තුනට. ඒ කියන්නේ equation method එකට, graph method එකට සහ table method එකට මෙන්න මේ කියන maximum profit එක කොහොමද හදන්නේ කියන එක. එහෙනම් අපේ දැන් මේ දීලා තියෙන තොරතුරු ටික අපි මුලින්ම කරන්න ඕනි ඉස්සලාම ඇනලයිස් කරගන්න. ඒ කියන්නේ අපිට මේ ගාන හදාගෙන යන්න ලේසි ආකාරයකට අපි මේ දීලා තියෙන තොරතුරු ටික හදාගන්න ඕනි. එතකොට අපිට මේ දීලා තියෙන තොරතුරු ටික ලේසි ආකාරයකට හදාගත්තොත් එහෙම මුලින්ම අපේ ඔබ්ජෙක්ටිව් ෆන්ක්ෂන් එක. එහෙමත් නැත්නම් අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? බලාපොරොත්තු වෙන්නේ ඇවිල්ලා maximum profit එක හොයන එකනේ. අන්න ඒකට අදාළ මුලින්ම ෆන්ක්ෂන් එකක් හදාගන්න ඕනේ. එතකොට අපිට මේ ගානෙදි දීලා තියෙනවා එක භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න එක භාණ්ඩයකින් මෙයාලා බලාපොරොත්තු වෙන profit එක දෙනවා. එතකොට A කියන භාණ්ඩේ රුපියල් 6කුත් B කියන භාණ්ඩේ රුපියල් 7කුත් විදිහට එයාලා බලාපොරොත්තු වෙනවා. එතකොට total profit එක P කියලා අරගත්තොත් එහෙම
A කියන භාණ්ඩෙන් 6යි B කියන භාණ්ඩෙන් 7යි කියලා අපි අරගත්තා. හැබැයි අපි දන්නේ නැහැ මේ ගානේදී මේ භාණ්ඩ කොච්චරක් හදනවද කියන එක. ඒ නිසා අපි මෙතනදී උපකල්පනයක් අරගන්නවා. A කියන භාණ්ඩෙන් x කියලා ප්‍රමාණයකුත් B කියන භාණ්ඩෙන් y කියලා ප්‍රමාණයකුත් අපි හදනවා කියලා. ඊට පස්සේ දැන් අපිට හදාගන්න පුළුවන් අපේ ෆන්ක්ෂන් එක එක භාණ්ඩයකින් රුපියල් 6ක් හම්බ වෙනවා. ඒ වගේ භාණ්ඩ x කියලා ප්‍රමාණයක් අපි හදනවා. ඒ වගේම B කියන එකනොත් එක භාණ්ඩයකින් රුපියල් 7ක් එනවා. ඒ වගේ y ප්‍රමාණයක් අපි හදනවා. එතකොට අපේ total profit function එක එනවා p සමානයි 6x ධන 7y කියලා. ඊට පස්සේ අපිට තව තොරතුරු දෙනවා මෙයාලගේ materials භාවිතය ගැන. එතකොට අපේ materials භාවිතයෙන් අපිට තව function එකක් හදාගන්න පුළුවන්. A කියන භාණ්ඩේ material 1 එකෙන් unit දෙකකුත් material 1 එකෙන් B කියන එකෙන් unit 3කුත් විදිහට භාවිතා කරනවලු. එතකොට අපිට සතියකට භාවිතා කරන ප්‍රමාණය unit 12ක් කියලා දෙනවා. එතකොට භාවිතා ඒකෙන් හදන භාණ්ඩ ප්‍රමාණය x සහ y කියලා අපි මුලින්ම උපකල්පනය කරගත්තා. එතකොට 2යි x ධන 3යි y මෙන්න මේ කියන 12ට x අපිට සමානයි. ඒ කියන්නේ මේ කියන materials ඔක්කොම භාවිතා කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ කියන 12ට වඩා අඩු වෙන්න පුළුවන්. ඒකයි අපි මේ ලකුණ මේ විදිහට අරගත්තේ. ඒ නිසා අපිට මේකේ 12ට වඩා ඉක්මවන්න බෑ. මොකද අපි සතියක භාවිතා කරන උපරිම ප්‍රමාණය තමයි අපිට මේ 12 කියලා දීලා තියෙන්නේ. ඒ වගේම material 2 එකටත් අපිට සමීකරණ දෙකක් හදාගන්න පුළුවන්. A කියන භාණ්ඩේ unit දෙකකුත් B කියන භාණ්ඩේට unit එකකුත් විදිහට භාවිතා වෙනවලු. එතකොට 2යි x ධන y එක්කෝ සතියක භාවිතයේ unit 8යිනේ. 8ට සමාන වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් 8ට වඩා අඩුවෙන් භාවිතා කරන්න පුළුවන්. මේ විදිහට අපිට අපේ දීලා තියෙන තොරතුරු වලින් අපේ objective function එක සහ ඒක objective එක අපිට ඒ බලාපොරොත්තු වෙන x සහ y වල අගයන් හොයාගන්න උපකාරී වෙන්න තව සමීකරණ දෙකක් දීලා තියෙන තොරතුරු වලින් අපිට හදාගන්න පුළුවන්. ඒක objective function එක අපි හදාගත්තා සහ ඒකට අදාළ තොරතුරු දීලා තියෙන තොරතුරු වලින් තව function දෙකකුත් හදාගත්තා. එතකොට අපිට ඕනි වෙන්නේ maximum profit එකනේ. එතකොට මම කිව්වා අපිට මේ කියන ගාන method තුනකට හදන්න පුළුවන්. equation method එක, graph method එක සහ table method එක කියන එක. පළවෙනි method එකට ගියොත් එහෙම පළවෙනි method එක ඇවිල්ලා equation method එක. equation method එකේදී කරන්නේ මෙන්න මේ කියන අපි තව සමීකරණ දෙකක් හදාගත්තා. 2x විශාලය සමාන 12 සහ 2x ධන y සමාන විශාලය සමානයි 8 කියන මෙන්න මේ කියන සමීකරණ දෙක අපි මේ කියන materials ඔක්කොම භාවිතා කරන. ඒ කියන්නේ material 1 එකේ නම් මෙන්න මේකෙන් 12 සම්පූර්ණයෙන්ම භාවිතා කරනවා කියලාත් material 2 එකේ දෙන unit 8ම භාවිතා කරනවා කියලාත් හිතලා අපි මේකෙදි සමීකරණ දෙකක් හදා ගන්නවා. 2x ධන 3y සමානයි 12 සහ 2x ධන y සමානයි 8යි කියලා. දැන් අපිට ඒ කියන සමීකරණ දෙකක් තියෙනවා. සමීකරණ දෙක 1 සහ 2 කියලා අපි අරගෙන අපිට කැලේක ආධාරයෙන් අපිට දැන් මෙතන තියෙන සමගාමී සමීකරණ දන්නා පද දෙකක් තියෙනවා. එතකොට සමගාමී සමීකරණ දෙකක් නේ තියෙන්නේ. මෙන්න මේ කියන සමගාමී සමීකරණ දෙක විසඳගෙන x ට සහ y ට එන උත්තර දෙක අරගන්න තියෙන්නේ. අපිට කැලේක ආධාරයෙන් මේ කෙලිම උත්තරය අරගන්න පුළුවන්. ඊට පස්සේ මේ එන x සහ y ගේ උත්තර දෙක අපිට ඕනි වෙන්නේ මේ x සහ y නෙවෙයිනේ. අපිට ඕනි වෙන්නේ maximum profit එකනේ. එතකොට total profit function එකට මේ කියන x ට සහ y ට ආව උත්තර දෙක ආදේශ කරපුවාම අපේ total profit එක එනවා රුපියල් 32ක් විදිහට. ඒක තමයි equation method එකෙන් අපි කරන්නේ. ඕකම අපිට graph method එක ආධාරයෙන් කරන්න පුළුවන්. graph method එකේදී අපි කරන්නේ දැන් අපිට ප්‍රස්ථාරයක් අඳිනවා නම් අවම වශයෙන් ලක්ෂයන් දෙකක්වත් තියෙන්න ඕනේනේ. එතකොට අපි x ට සහ y ට අදාළව ලක්ෂයන් දෙකක් හොයා ගන්නවා. මුලින්ම පළවෙනි සමීකරණයේදී x සමානයි බිඳුවේදී y වලා ගියත් y සමානයි බිඳුවේදී x වලා ගියත් විදිහට ලක්ෂයන් දෙකක් හොයා ගන්නවා. ඒ විදිහටම දෙවෙනි සමීකරණයට x සමානයි බිඳුවේදී සහ y සමානයි බිඳුවේදී x ට සහ y ට අගයන් දෙක හොයා ගන්නවා. ඊට පස්සේ අන්නේ කියන ලක්ෂයන් යා කරලා ඉවර වෙලා අපි ප්‍රස්ථාරේ අඳිනවා. එතකොට අපිට
මෙන්න මේ කියන ප්‍රස්ථාරයේදී තියෙන මෙන්න මේ කියන රේඛා දෙක එකිනෙකට ඡේදනය වෙන ස්ථානයේදී තමයි මැක්සිමම් ප්‍රොෆිට් එකට අදාළ යුනිට් සංඛ්‍යාව එන්නේ. එතකොට x ගේ පැත්තෙන් යුනිට් 3කුත් y ගේ පැත්තෙන් යුනිට් 2කුත් විදිහට තමයි එන්නේ. එතකොට ඒක අපේ අර කලින් වගේම total profit function එකට ආදේශ කරොත් එහෙම ඒකෙදිත් අපිට total profit එක අපි හොයාගන්න පුළුවන්. රුපියල් 32ක් විදිහට ඒකෙදිත් එනවා. තුන්වෙනි මෙතඩ් එකට ආවොත් එහෙම තුන්වෙනි මෙතඩ් එක ඇවිල්ලා table method එක. table method එක අපි table එකට යන්න කලින් මෙන්න මේ කියන සමීකරණේ චූටි වෙනස්කමක් කරන්න ඕනි. ඒ කියන්නේ දැන් අපි කලින් මෙතඩ් දෙකේදීම නම් එහෙම නැත්නම් ඉක්වේෂන් එකේදී සහ ග්‍රාෆ් මෙතඩ් කියන දෙකේදීම අපි කරේ මෙන්න මේ කියන සමීකරණ දෙක ඒ කියන්නේ උපරිම භාවිතයන් කරනවා කියලා හිතාගෙන සමාන කරලා ඉවර වෙලා ගාන හදාගෙන ගියා. මේකෙදී ටේබල් මෙතඩ් එකට යන්න කලින් අපි පොඩි වෙනස්කමක් කරනවා. ඒ කියන්නේ මෙන්න මේ කියන සමීකරණ දෙක අරගෙන 2x ධන 3y මේකෙදිත් අපි උපරිම භාවිතය කරනවා කියලා මේකට සමාන කරනවා. හැබැයි බැරි වෙලාවත් හරි මෙන්න මේ කියන උපරිම භාවිතය කියන්නේ යුනිට් 12ම භාවිතා කරේ නැත්නම් මෙතන අසමානතාවයක් එනවනේ. ඒ කියන්නේ මේකට අසමානතාවයක් එනවනේ. අන්න ඒ කියන මේ අසමානතාවය නැතිකරන්න අපි සමීකරණයේ වම් පැත්තට අසමානතාවය නැති කිරීම සඳහා වැලියු එකක් එකතු කරනවා. අන්නේ වැලියු එකට අපි කියන්නේ slack variable කියලා. ඒක අපි s කියන ලකුණෙන් අපි පෙන්වුම් කරනවා. ඒ කියන්නේ සමීකරණයේ වම් අත පැත්තට පළවෙනි සමීකරණේ නම් s1 කියලා එකක් ඇඩ් කර ගන්නවා. ওই විදිහටම දෙවෙනි සමීකරණයටත් අපි slack variable එකක් ගන්නවා. ඒ කියන්නේ 2x ධන y ඒකත් 8ට සමාන කරනවා. බැරි වෙලාවත් හරි අසමානතාවයක් ආවොත් කියලා ඒකට variable එකක් එකතු කරනවා slack variable 2 කියලා. එතකොට අපේ සමීකරණ දෙක අපිට එනවා 2x ධන 3y එකතු කිරීම slack variable 1 සමානයි 12ත් 2x ධන y ධන slack variable 2 සමානයි 8 විදිහට. එතකොට අපේ profit function එක අපිට පෙන්වන්න කරන්න පුළුවන් p සමානයි 6x ධන 7y slack variable 1 slack variable 2 මේකෙදි මේ කියන slack variable එකෙන් කිසිම බලපෑමක් වෙන්නේ නැහැ අපේ profit function එකට. ඒ කියන්නේ කලින් ආව උත්තර වලට උත්තරම තමයි එන්නේ. කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මොකද profit එක maximize වෙනකොට මේ කියන slack variable වල value එකක් එන්නේ නැහැ. ඒ කියන්නේ මේ කියන slack variable එක 0. බැරි වෙලාවත් හරි අසමානතාවයක් ආවොත් කියලා හිතලා තමයි අපි මෙතන slack variable එකක් ගන්නෙ. දැන් එහෙනම් අපි යමු අපේ table එකට. කොහොමද table එක ගන්න කියන එකට. table එකේ පළවෙනි row එකට එන්නේ පළවෙනි row එකේ පළවෙනි column එක ඇවිල්ලා basic variable කියන එක. ඒ කියන්නේ අපේ මෙන්න මේ කියන profit function එකේ තියෙන තොරතුරු ටික තමයි අපි මේකෙදි එකතු කරගන්නේ. මේකට අපි කියනවා CJ row එක කියලා. එතකොට පළවෙනියටම ගන්න අපේ භාණ්ඩ වර්ග දෙක. ඒ කියන්නේ x සහ y කියන දෙක තමයි මුලින්ම අරගන්නේ. ඊට පස්සේ අපි අලුතෙන් ඇඩ් කරගත්ත slack variable 1 සහ slack variable 2 කියලා ඒ දෙක අරගන්නවා s1 s2 කියලා. ඊට පස්සේ අන්තිම එක තමයි solution තීරුව. දැන් දීලා තියෙන මේකේ profit function එකේ තොරතුරු ටිකක් ගමු. එතකොට x නම් 6යි y නම් 7යි slack variable එකේදී 0 solution එක අපි දන්නේ නැහැ. දැන් තියෙන්නේ ගාන හදන්න. එතකොට මුලින්ම මෙන්න මේ කියන අපි මෙතනදී දෙවෙනි row එකේ පළවෙනි column එකට අපි ගන්න මෙන්න මේ කියන s1 s2 කියන දෙක. ඒ කියන්නේ slack variable 1 එක සහ slack variable 2 එක. ඒකේ value එක ඇවිල්ලා 0. ඊට පස්සේ අපේ මෙන්න මේ කියන සමීකරණ දෙකේ තොරතුරු ටික දැන් අපි දාගෙන යන්න තියෙන්නේ. එතකොට පළවෙනි S1 එක තියෙන
සමීකරණයේ x ඇවිල්ලා 2යි y ඇවිල්ලා 3යි. ඒකේ slack variable 1 කියන එක තියෙනවා. ඒකට 1යි. ඒකේ slack variable 2 කියන එක නැහැ. 0. ඒකේ solution එක ඇවිල්ලා 12යි. ඊට පස්සේ ওই විදිහටම දෙවෙනි සමීකරණයට තාවොත් එහෙම x ඇවිල්ලා 2යි y ඇවිල්ලා 1යි. ඒකේ slack variable 1 එක නැහැ. slack variable 2 එක තියෙනවා. solution එක ඇවිල්ලා 8යි. ඊට පස්සේ තියෙන්නේ තුන්වෙනි row එක ඇවිල්ලා zj row එක. ඒකෙදි අපි කරන්නේ මෙන්න මේ කියන slack variable එක. එහෙමත් නැත්නම් මෙතන තියෙන value එකෙන් මේ ඉස්සරහා තියෙන value එක වැඩි කරනවා. මේ value එකෙන් මේ value එක වැඩි කරනවා. ඒකල එතනින් එන වටිනාකම එකතු කරලා පල්ලෙහාට ගන්නවා. එතකොට බිඳුවෙන් වැඩි වෙන්නේ. බිඳුව වැඩි කිරීම 2 බිඳුව වැඩි කිරීම 2 එකතු වුණාම බිඳුවමයි. ඔය විදිහටම මේකත් මේකෙන් වැඩි වෙනවා. මේකත් මේකෙන් වැඩි වෙනවා. එකතු කරලා පල්ලෙහාට ගන්නවා. මේකෙත් ඒ විදිහටම අර ගන්නවා බිඳුවයි. ඔය විදිහටම මේකේ solution එකෙන් වැඩි කරන බිඳුව වැඩි කිරීම 12 බිඳුව වැඩි කිරීම 8 solution එක ඇවිල්ලා බිඳුවමයි. ඊට පස්සේ අන්තිම row එක ඇවිල්ලා cj minus zj. ඒකෙදි එතකොට cj minus zj කියන්නේ cj ඇවිල්ලා මේ row එක zj ඇවිල්ලා මේ row එක මේ values වලින් මේ value අඩු කරලා ඉවර වෙලා අන්තිම row එකට අර ගන්නවා. එතකොට 6 ඍණ බිඳුව 6මයි 7 ඍණ බිඳුව 7මයි බිඳුව ඍණ බිඳුව බිඳුවයි බිඳුව ඍණ බිඳුව බිඳුවයි. solution එකේ මෙතන value එකක් නැහැ. ඒ නිසා මෙතෙන් අපිට value එකක් එන්නේ නැහැ. එතකොට ඔන්න අපේ පළවෙනි ටේබල් එක සම්පූර්ණයි. දෙවෙනි ටේබල් එකට යන්න කලින් අපිට පොන්චි දේවල් ටිකක් හොයාගන්න තියෙනවා. ඒවට අපි කියනවා දෙවෙනි ටේබල් එකට යන්න කලින් අපිට ඕනි වෙනවා මේ ටේබල් එකේ key column එකක් key row එකක් සහ key value එකක් කියන තුන හොයාගන්න ඕනි. එතකොට මේ තුන හොයාගද්දී මුලින්ම key column එකට ආවොත් එහෙම key column එක අපි ගන්නේ cj minus zj එකේ වැඩිම ධනාගයක් තියෙන සංඛ්‍යාව. ඒ කියන්නේ අන්තිම row එකේ වැඩිම ධනාගයක් තියෙන සංඛ්‍යාව. මේකෙදි නම් වැඩිම ධනාගයක් තියෙන 7. මේකට අදාළ මෙන්න මේ කියන column එක key column එක වෙනවා. මේකට අපි key column එක කියලා කියනවා. ඊට පස්සේ දෙවෙනියට යන්නේ key row එක හොයන්න. key row එක හොයන්නේ මෙන්න මේ කියන දෙවෙනි row එක. එහෙමත් නැත්නම් S1 S2 කියන මේ තියෙන row එකේ row එකට ඇවිල්ලා අපි මෙන්න මේ කියන key column එකේ මෙන්න ආව මේ values දෙක තියෙනවනේ. ඒකට අදාළ මේ row එකේ මේ values දෙක අන්නේ values දෙකෙන් මේ solution එකේ තියෙන values බෙදනවා. ඒ කියන්නේ 12 බෙදනවා 3ෙන්. 12 බෙදීම 3 ඇවිල්ලා 4ත් 8 බෙදීම 1 සමානයි 8යි. මෙන්න මේ සංඛ්‍යා දෙකෙන් අඩුම ධනාගයක් තියෙන සංඛ්‍යාවට අදාළ row එක අපි තෝරගන්නවා. ඒ කියන්නේ 4 තමයි අඩුම ධනාගයක් තියෙන්නේ. අන්න ඒ row එක අපි key row එක විදිහට මේකට අපි කියන්නේ මේ row එක ඇවිල්ලා key row එක. එතකොට key column එක හොයාගත්තා key row එක හොයාගත්තා. දැන් ඔයාලට පේනවා ඇති මේ දෙකටම පොදු එක පොදු සංඛ්‍යාවක් තියෙනවා කියලා. අන්න ඒ කියන පොදු සංඛ්‍යාවට අපි කියන්නේ key value එක කියලා. ඔන්න දැන් අපි key column එක key row එක key value එක තුන හොයාගත්තා. දැන් තියෙන්නේ දෙවෙනි table එකට යන්න. ආවොත් එහෙම දෙවෙනි table එකේදී මෙතන අදාළ solution එකෙන් අදාළ values දෙකක් අපි ගන්න ඕනි. එතකොට අපි පළවෙනි table එකේදී නම් මෙන්න මේ කියන S1 සහ S2 තමයි අපි අරගත්තේ. හැබැයි දෙවෙනි table එකට එනකොට දෙවෙනි table එකේ චුටි වෙනස්කමක් වෙනවා. එතකොට දෙවෙනි table එකේදී දෙවෙනි table එකට එන්න කලින් පළවෙනි table එකේ තියෙන මෙන්න මේ කියන key row එක. එහෙමත් නැත්නම් S1 කියන row එක
නැත්නම් key row එක දෙවෙනි table එකට එනකොට අයින් වෙනවා. එහෙමත් නැත්නම් leaving row එකක් බවට පත් වෙනවා. ඊට පස්සේ key column එකේ තියෙන මෙන්න මේ කියන y7 කියන value එක entering variable එක විදිහට දෙවෙනි table එකට add වෙනවා. එතකොට S1 කියන එක වෙනුවට පළවෙනි table එකේ තිබ්බ S1 0 කියන එක වෙනුවට මෙන්න මේ කියන y7 add වෙනවා. පළවෙනි table එකේ තිබ්බ S2 0 කියන එක හැබැයි හැමම තියෙනවා. දැන් තියෙන්නේ මේවට අදාළ මේ දෙකට අදාළ values ටික හොයන්න. එතකොට මුලින්ම අපේ අලුතෙන් add කරගත්ත variable එකට අදාළව ඒකේ values ටික හොයන්න ගියොත් එහෙම ඒකෙදී අපි values අරගන්නේ පළවෙනි ඒකට කියන්නේ පළවෙනි table එකේ තිබ්බ key row එකේ තියෙන values ටික බෙදනවා key value එකෙන්. එහෙමත් නැත්නම් පළවෙනි table එකේ මෙන්න මේ කියන 2 3 1.12 කියන values ටික බෙදනවා අපේ key value එක ඇවිල්ලා 3යි 3ෙන් බෙදනවා. ඒ කියන්නේ values ටික ගත්තොත් එහෙම 2 බෙදීම 3 3 බෙදීම 3 කියන්නේ 1යි 1 බෙදීම 3 බිංදුව බෙදීම 3 කියන්නේ බිංදුවමයි 12 බෙදීම 3 කියන්නේ 4යි. ඊට පස්සේ දෙවෙනි එකට එහෙමත් නැත්නම් S1 බිංදුව කියන එකේ values ටික හොයන්න ගියොත් එහෙම ඒකේ values ගන්නෙ අපේ කලින් table එකේ එහෙමත් නැත්නම් පළවෙනි table එකේ තිබ්බ S1 එකේ values ටික අපි මුලින්ම ලියා ගන්නවා. ඒ කියන්නේ 2 1 බිංදුව 1 8නේ පළවෙනි table එකේ තිබු values ටික. ඒ values ටික මුලින්ම ලියා ගන්නවා. මුලින්ම ලියාගෙන ඉවර වෙලා අපි මෙන්න මේ කියන y වලට දැන් දෙවෙනි table එකේ y වලට අපි උත්තර ටිකක් අරගත්තානේ. භාගය 1 1 බෙදීම 3 බිංදුව 4 කියන ටික. අන්නේ values ටික 2 බෙදීම 3 1 1 බෙදීම 3 බිංදුව 4 කියන මෙන්න මේ values ටික කලින් table එකේ පළවෙනි table එකේ key column එක key value එක නෙවෙයි අනිත් value එක. ඒ කියන්නේ 3 නෙවෙයි 1 කියන මෙන්න මේ value එකෙන් වැඩි කරලා ඉවර වෙලා එකෙන් වැඩි කරලා ඒන උත්තරේ අඩු කරලා ඉවර වෙලා අපි අරගන්නවා. එතකොට වැඩි කිරීම 1 මේකත් වැඩි කරනවා එකෙන් ඒන උත්තරේ අඩු කරලා ඉවර වෙලා අපි අරගන්නවා. එතකොට මෙතනදී එන්නේ 4 බෙදීම 3 1 එකෙන් එකක් ගිහපුවම බිංදුවත් ඍණ 1 බෙදීම 3ත් වැඩි කිරීම 1 1යි එකෙන් එකක් ගිහපුවාම බිංදුවයි 4 වරක් 1යි 4යි 4න් 4 4යි. එතකොට දැන් මේ ආව උත්තර ටික ටේබල් එකට අරගමු. කියන්නේ 4 බෙදීම 3යි බිංදුවයි ඍණ 1 බෙදීම 3යි බිංදුවයි 4යි. ඊට පස්සේ තියෙන්නේ ඊළඟ row එකට එන්න ඊළඟ row එකට ඇවිල්ලා කලින් table එකේ විදිහටම Zj row එක Zj row එක මම කිව්වා මේ value එක මේකෙන් වැඩි කරනවා මේ value එක මේකෙන් වැඩි කරනවා ඒ දෙක එකතු කරලා පල්ලෙහාට අරගන්නවා. එතකොට 14 බෙදීම 3යි මෙතන බිංදුවෙන් වැඩි වෙන්නේ. එතකොට බිංදුවම තමයි. එතකොට යටට එන්නේ 14 බෙදීම 3ක් විදියට. එතකොට 7 වැඩි කරනවා 1ෙන් බිංදුව වැඩි කරනවා බිංදුවෙන්. එතකොට පල්ලෙහාට එකතු කරපුවාම 7යි. මෙතනෙත් උත්තර ටික 7 බෙදීම 3යි. මෙතන බිංදුවමයි 4ක් 4 28යි. මෙතන බිංදුව වැඩි කිරීම 4 කියන්නේ බිංදුවමයි. ඒ කියන්නේ මෙතෙන්ට 28 එන්නේ. ඊට පස්සේ අන්තිම row එකට Cj - Zj. එතකොට 6න් මේ value එක අඩු වුනහම 4 බෙදීම 3ක් එනවා. 7න් 7ක් ගියපුවාම බිංදුවයි. මෙතන බිංදුවෙන් ගියපුවාම ඍණ 7 බෙදීම 3යි
මෙතන බිඳුවයි මේකට වැලියු එකක් එන්නේ නැහැ. එතකොට ඔන්න දෙවෙනි ටේබල් එකත් සම්පූර්ණ කරගත්තා. දෙවෙනි ටේබල් එකෙත් අපි අර පළවෙනි ටේබල් එකේ විදිහටම ඊළඟ ටේබල් එකට යන්න කලින් කී කොලම් එකක්, කී රෝ එකක්, කී වැලියු එකක් හොයාගන්න ඕනේ. එතකොට මම මුලින්ම කිව්වා කී කොලම් එක මුලින්ම හොයන්නේ. එතකොට කී කොලම් එක ගන්න CJ -SJ එකේ වැඩිම ධනාගයක් තියෙන සංඛ්‍යාව. ඒ කියන්නේ මේකෙදි නම් 4 බෙදීම 3 තමයි වැඩිම ධනාගයක් තියෙන්නේ. ඒ කියන්නේ x ට අදාළ මෙන්න මේ කොලම් එක කී කොලම් එක, මේක කී කොලම් එක වෙනවා. ඊට පස්සේ කී කොලම් එකේ තියෙන මේ කියන වැලියුස් දෙකෙන් මේ වැලියු එක බෙදලා ඉවර වෙලා ඒකේ අඩුම සංඛ්‍යාව තියෙන රෝ එක අපි කී රෝ එක විදිහට අරගන්නවා. ඒ කියන්නේ 4 බෙදීම 2 බෙදීම 3. එතකොට මෙතන එනවා 6කුත්, මෙතන බෙදීම 4 බෙදීම 3ක් තියෙන්නේ. එතකොට මෙතන උත්තරයට එනවා 3. එතකොට මේ දෙකෙන් අඩුම ධනාගයක් තියෙන්නේ 6යි 3යි උත්තර දෙකට ආවේ. එතකොට අඩුම ධනාගයක් තියෙන්නේ 3. ඒක තමයි අපේ කී රෝ එක විදිහට පත් වෙන්නේ. එතකොට දැන් ඔයාලට පේනවා ඇති කී කොලම් එකටත් කී රෝ එකටත් පොදු වගයක් තියෙනවා. මේ වැලියු එක මේක තමයි අපේ කී වැලියු එක වෙන්නේ. එහෙනම් දැන් ඒකෙත් අපි කී කොලම් එක කී රෝ එක කී වැලියු එක හොයාගත්ත. දැන් තියෙන්නේ තුන්වෙනි ටේබල් එකට යන්න. ටේබල් එකට ආවොත් එහෙම තුන්වෙනි ටේබල් එකේදී තුන්වෙනි ටේබල් එකේ වැලියුස් ගන්නකොට දෙවෙනි ටේබල් එකේ තියෙන මෙන්න මේ කියන S2C රෝ එක ලීවින් රෝ එක වෙනවා. ඒ වෙනුවට x6 කියන කී කොලම් එකේ x6 කියන එක එන්ටරින් වේරියබල් එක විදිහට එනවා. එතකොට y7 එහෙමම තියෙනවා. ඊට පස්සේ S2C රෝ වෙනුවට කී දෙවෙනි ටේබල් එකේ කී කොලම් එකේ x6 කියන එක එන්ටරින් වේරියබල් එක විදිහට එනවා. එතකොට අපි මුලින්ම කරන්නේ මේ අලුතෙන් ඇඩ් කරගත්ත එකේ වැලියුස් හොයාගන්න එක කලින් වගේමයි. ඊට පස්සේ ඒකේ වැලියුස් හොයාගන්නේ කී රෝ එක බෙදනවා කී වැලියු එකෙන්. ඒ කියන්නේ කලින් ටේබල් එකේ කී රෝ එකේ වැලියුස් ටික බෙදනවා කී වැලියු එකෙන්. ඒ කියන්නේ S2 එක බෙදනවා කලින් ටේබල් එකේ නම් කී වැලියු එක වෙච්ච 4 බෙදීම 3. ඊට පස්සේ එන උත්තර ටික ටේබල් එකට අරගන්නවා. ඊට පස්සේ y7ට y එකේ උත්තර ටිකත් හොයාගන්න ඕනි. y එකේ උත්තර ටික හොයාගන්නකොට කලින් ටේබල් එකේ y වල තිබ්බ වැලියුස් ටික ඉස්සලාම උඩින් ලියා ගන්නවා. ඒකල් ඉවර වෙලා අපි දෙවෙනි ටේබල් එකේ තුන්වෙනි ටේබල් එකේදී x ට හොයාගත්ත උත්තර ටික කලින් ටේබල් එකේ කී වැලියු එක නෙවෙයි අනිත් වැලියු එක තියෙන. ඒ කියන්නේ 2 බෙදීම 3 අන්න ඒ වැලියු එකෙන් වැඩි කරලා ඒන උත්තරේ මේ වැලියු එකෙන් අඩු කරලා ඉවරලා ටේබල් එකට අරගන්නවා. එකින් එකට අඩු කරලා ඉවර වෙලා මේ විදිහට අරගන්නවා. ඒ වැලියුස් ටික ටේබල් එකට අරගන්නවා. ඊට පස්සේ ටේබල් එකට අරගෙන ඉවර වෙලා ඔන්න දෙවෙනි රෝ එක හරි. දෙවෙනි රෝ එක සම්පූර්ණ වුණාට පස්සේ එනවා තුන්වෙනි රෝ එකට. තුන්වෙනි රෝ එක ඇවිල්ලා ZJ රෝ එක. ඒකෙදි එන්නේ වැලියුස් ටික y වැඩි කරනවා මේ කියන වැලියු එක වැඩි කරනවා 7න් මේ වැලියු එක වැඩි කරනවා 1න්. එතකොට 7 වැඩි කිරීම බිඳුව 6 වැඩි කිරීම 1 ඒ දෙක එකතුව 15ට අරගන්නවා. ওই විදිහට හැම එකේම වැලියු එක අරගන්නවා. එතකොට 7යි 6යි 7යි 2යි 1යි 32යි විදිහට එනවා. ඊට පස්සේ CJ -SJ එක එනවා බිඳුවයි බිඳුවයි ඍණ 2යි ඍණ 1යි. මෙතනින් එහාට ටේබල් එකක් එන්නේ නැහැ. මොකද මෙතනින් එහාට කී කොලම් එකක් එහෙම ගන්න විදිහක් නැහැ. මොකද ඍණ අගයන් සහ බිඳුවන් තියෙන්නේ. එතකොට මෙතනදී දැන් ඔයාලට පේනවා ඇති කලින් ඉක්වේෂන් මෙතඩ් එකේ සහ ග්‍රාෆ් මෙතඩ් එකේදීත් x ට සහ y ට ආව උත්තර දෙක x ට 3කුත් රුගේම ප්‍රොෆිට් ට කලින් ටේබල් එකේදී මෙතඩ් වලදී 32 ආවා. එතකොට දැන් ඔයාලට පේනවා ඇති මේකෙදි ටේබල් මෙතඩ් එකේනොත් අන්තිම ටේබල් එකේදී එන උත්තරේ අර කලින් අපි හදපු මෙතඩ් වලට සමානයි.
අද මම ඔයාලට කරේ ලීනියර් ප්‍රෝග්‍රෑම් වල මැක්සිමයිසේෂන් කියන කොටස. එතකොට මේකෙදි මේ කියන මෙතඩ් තුනට ගාණක් අරගෙන ඉවර වෙලා හදලා පෙන්නුවා. මෙතඩ් තුනෙන් එන උත්තරේ එකිනෙකට සමානයි කියලා ඔයාලට දැක් ගන්න පුළුවන් වුණා. එහෙනම් මේ වීඩියෝ එක හොඳයි නම් ප්‍රයෝජනයක් වුණා නම් ලයික් එකක් දාන්න කියලා ඉල්ලනවා. තාමත් මගේ channel එක සබ් කරේ නැත්නම් subscribe කරන්න කියලා ඉල්ලනවා.